ඉතින් දරුවනේ අපි අදත් ඔයාලත් එක්ක සම්බන්ධ වෙන්නේ නිර්මාණ පාඩමේ වැදගත් කොටසක් ගැන සාකච්ඡා කරන්න. ඉතින් අපි අද කතා කරන්න ලෑස්ති වෙන්නේ කෝණ නිර්මාණය ගැන. මේක ඉතාම වැදගත්. ඒ නිසා ඉතා හොඳින් මේ කොටස කරගන්න ඕනේ. ඔන්න අපි බලමු ඉස්සර වෙලාම මොකද කරන්නේ? ඉස්සර වෙලාම අපි කෝණයක් සමච්ඡේදනය කිරීම ගැන කතා කරන්නයි ලෑස්ති වෙන්නේ. එහෙනම් ලියා ගන්න මාතෘකාව කෝණ සමච්ඡේදකය නිර්මාණය කරමු. කෝණ සමච්ඡේදකය නිර්මාණය කරමු. කෝණ සමච්ඡේදකය නිර්මාණය කරමු. මේකෙදී අපි කරන්නේ දීලා තියෙන කෝණයක් සමච්ඡේදනය කරනවා කියන්නේ මොකද්ද? ඔයාලා මේ වෙනකොටත් දන්නවා. සමාන කෝණ දෙකකට වෙන් කරන එක නේද? right. කෝණ දෙකක් කෝණයක් සමච්ඡේදනය කරනවා. අපි ඇඳගමු පුතේ කෝණයක්. ඒකෙදි සරල ධාරයක් පැන්සලක් භාවිතා කරන්න. මේ විදිහට කෝණයක් අඳින්න. එයා P O Q කියලා නම් කරගන්න. මේ වගේ සුළු කෝණයක් අඳින්න එයාව P O Q කියලා නම් කරගන්න. දැන් ඔයාට අවශ්‍යයි මේ කෝණය සමච්ඡේදනය කරන්න. අපි මූලික පත නිර්මාණය කරද්දී හතරවෙනි පතය ඔයාලට මතක ඇති නේද? සරල රේඛා දෙකකට සමදුරින් චලනය වන ලක්ෂයක පතය නිර්මාණය කළානේ. ඉතින්දි කරේ මොකද්ද? කෝණ සමච්ඡේදකයක් නිර්මාණය කළා. ඉතින් අන්න ඒ වගේ අපි මෙතෙන්දි මෙන්න මේ POQ කියන කෝණය සමච්ඡේදනය කරන්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් පුතේ මේ කෝණය සමච්ඡේදනය කරද්දී ඔයාලට මතක ඇති ඉස්සර වෙලාම කවකටු තුඩ තියෙනවා කෝණයේ ශීර්ෂයෙන්. කෝණයේ ශීර්ෂයෙන් කවකටු තුඩ තියලා සාමාන්‍ය දුරක් පැන්සල ඇදලා මෙන්න මේ බාහුව දෙක ඡේදනය කරන විදියට ඡාප කොටස් දෙකක් ඇඳ ගන්නවා. එහෙම නැත්නම් මේක සම්පූර්ණ වෙන්නත් කමක් නැහැ. ඡාප කොටස් දෙකක් ඇඳත් ගැටලුවක් නැහැ. OA සහ OB ඡේදනය වන පරිදි. ඔන්න ඔය විදියට ඡාපයක් ඇඳගෙන මේ බාහුව දෙක කැපෙන පරිදි දැන් කවකට දුර වෙනස් කරත් ගැටලුවක් නැහැ. මේ දුරම තිබුණත් ගැටලුවක් නැහැ. හැබැයි ඊට පස්සේ වෙනස් කරන්න බෑ. දැන් අපි කවකට තුඩ තියෙනවා PO සහ මේ ඡාපය කැපිච්ච ස්ථානයේ ඡේදනය වෙච්ච ස්ථානයේ මෙන්න මෙතන කවකට තුඩ තියලා ඉදිරියට ඡාපයක් අඳිනවා කෝණය තියෙන පැත්තේ. අන්න ඊළඟට නැවතත් OQ රේඛාව කැපෙනවනේ අර කලින් ඇඳපු ඡාපයෙන්. අන්නේ ඡේදනය වෙන ස්ථානයේ කවකට තුඩ තියලා අර පෙර ඇඳි ඡාපය කැපී යනසේ තවත් ඡාපයක් අඳිනවා. ඔන්න පුතේ මෙන්න වැඩසටහන ඕලක්ෂයේ කවකට තුඩ තියලා මේ විදිහට ඡාපයක් ඇඳ ගන්නවා. බාහුව දෙක ඡේදනය වන පරිදි. බාහුව කැපෙන ස්ථානවල දැන් අපි ඇඳි ඡාපය සහ කෝණේ බාහුව දෙක කැපෙන ස්ථානවල කවකට තුඩ තියලා ඉදිරියට ඡාපයයි ඒ දුර වෙනස් කරන්නේ නැහැ. අන්න OQ සහ ඡාපය කැපිච්ච ස්ථානයේ තියලා මුලින් ඇති ඡාපය කැපී යනසේ තවත් ඡාපයක් අඳිනවා. දැන් සර් කියනවා වගේ වැඩෙන් විශාල ප්‍රමාණයක් අවසానයි නේද? ඔන්න දැන් අපිට තියෙන්නේ කෝණ සමච්ඡේදකය අඳින්න. එන්න මගේ පැටව ඔයාලා දැන් මොකද කරන්නේ? මේකේ කෝණ සමච්ඡේදකය අඳිනවා මෙන්න මේ විදියට. ඕලක්ෂයත් මෙන්න මේ ඡාප දෙක ඡේදනය වන ස්ථානයත් සමපාත වන පරිදි සරල ධාරය තියලා
මෙන්න මේ විදියට මේ කෝණය නිර්මාණය කෝණ සමච්ඡේදකය නිර්මාණය කරනවා. මෙතන x කියලා දාමු. අන්න OX කියන්නේ POQ කෝණයේ සමච්ඡේදකය. POQ කෝණයේ සමච්ඡේදක රේඛාව තමයි OX. OX කරගන්න. මේ කරගන්න පැටව. අපි තව කෝණයක් සමච්ඡේදනය කරමු. මේක කරගන්න. අඳගන්න POQ සුළු කෝණයක්. අඳගෙන ඕලක්ෂයේ කවකටු තුඩ තියලා සාමාන්‍ය දුරක් කවකටු වරේ අරගෙන බාහුව දෙක ඡේදනය වන පරිදි ඡාපයක් අඳින්න. ඒ දුර වෙනස් කරත් කමක් නැහැ. දැන් වෙනස් කරේ නැති වුණත් ගැටලුවක් නැහැ. මේ PO බාහුව සහ ඡාපයේ ඡේදනය වෙන ස්ථානයේ කවකටු තුඩ තියලා ඉදිරියට ඡාපයක් අඳින්න. ඒ දුර වෙනස් කරන්නේ නැහැ. අන්න දැන් OQ ඡාපය සහ කලින් ඇති ඡාපය කැපිච්ච ස්ථානයේ තියෙනෝනේ ඡේදනය වෙච්ච ස්ථානේ. එතන කවකටුව තියලා අර මුලින් ඇති ඡාපය කැපියලසේ තවත් ඡාපයක් අඳිනවා. අන්නේ ඡාප දෙක ඡේදනය වන ස්ථානයත් O ශීර්ෂයත් ඕනේ ශීර්ෂයත් යා කරන්නේ. ඒ යා කරන රේඛාවට අපි කියනවා POQ කෝණේ සමච්ඡේදක රේඛාව කියලා. right. අපි දැන් තවත් කෝණයක් අරගෙන යාව සමච්ඡේදනය කරන්න බලමු. මේක හරිය ලේසි. හරි. ඔයාලා ඇදගන්න චූටි පැටව ඍජු කෝණයක්. XYZ. ඊළඟට ඔයාලා අදින්න ආකෝණයකුත් හරි. දැන් මගේ පැටව ටික මේ කෝණ දෙක සමච්ඡේදනය කරන්න ඉක්මනට. මේ කෝණ දෙක සමච්ඡේදනය කරන්නකෝ. කරලා ඉවරයි නේද? ඒක ලේසියිනේ. හරි අපි බලමු. අපි එකටම මොකද කරන්නේ පැටව? ඉස්සර වෙලාම කරන්නේ මෙන්න මේ කෝණේ ශීර්ෂයේ කවකටු තුඩ තියෙනවා. ශීර්ෂය හරියටම. තියලා සාමාන්‍ය දුරක් පැන්සලා ඇදලා බාහුව දෙක ඡේදනය වන පරිදි ඡාපයක් ඇඳගන්නවා. ඔන්නේ වටේටම අදින්න. හැබැයි බාහුව දෙක කැපිලා පිටතට යන්න ඕනේ ඡාප දෙක. මේ මැද ටික නැති වුණත් ගැටලුවක් නැහැ. මේ ටික නැති වුණාට ප්‍රශ්නයක් නැහැ පුතේ. බාහුව දෙක තමයි ඡේදනය කරන්න ඕනේ. දැන් මෙන්න මේ දුර වෙනස් කරත් ගැටලුවක් නැහැ, නැති වුණත් ගැටලුවක් නැහැ. මෙන්න මේ
XY බාහුව කැපිච්ච ස්ථානයේ තියෙනනේ අපි ඇඳි ඡාපය. එතන කව කටුව තියලා ඉදිරියට ඡාපයක් ඇඳ ගන්නවා. ඒ දුර වෙනස් කරන්නේ නැහැ. වෙනස් කරන්නේ නැතුව මෙන්න මේ YZ සරල රේඛාව කැපිච්ච ස්ථානයේ තියෙනවනේ මේ ඡාපය මගින් අපි ඇඳි. අන්න එතන කව කටු තුඩ තියලා අර කලින් ඇඳි ඡාපයේ කැපී යනසේ තවත් ඡාපයක් අඳිනවා. දිගමදි නම් කලින් කව කටු තුඩ තියපු ස්ථානේ තියලා දික් කරනවා. දැන් අපේ වැඩේ ගොඩක් දුරට අවසానයි නේද? දැන් අපි කරන්නේ මොකද්ද? මෙන්න මේ කෝණයේ ශීර්ෂයයි අපි ඇඳි ඡාප දෙක ඡේදනය වන ස්ථානය සරල රේඛාවකින් යා කරනවා. මේ බලන්න හරියද කියලා. මේ විදිහට සරල ධාරය තියලා මේ යා කරන්නේ. මෙයා තමයි කෝණ සමච්ඡේදක. මෙයාලා බලන්න මේ කෝණ දෙක සමානයි. ඉතින් බලමුකෝ දෙවෙනි එකත් කරලා. මෙන්න මුලින්ම ගන්න කවකටුව අරගෙන D ලක්ෂයේ මෙන්න මෙතන කෝණේ ශීර්ෂයේ තමයි කවකටුව තියන්න ඕනේ. කෝණේ ශීර්ෂයේ කවකටුව තියලා සාමාන්‍ය දුරක් පැන්සල ඇදලා මේ විදිහට ඡාපයක් ඇඳගන්න. මේ මැද ටික තිබුණ නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. තිබුණත් ගැටලුවක් නැහැ. දැන් අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ බාහු සහ ඡාපයේ ඡේදනය වෙච්ච ස්ථාන දෙක තමයි. දැන් තව චුට්ටක් දිගට ඇද්දත් කමක් නැහැ නැති වුණත් කමක් නැහැ. මෙන්න මේ ඡේදනේ බාහුව සහ ඡාපයේ ඡේදනය වෙන ස්ථානයේ කවකටුව තියලා ඉදිරියට ඡාපයක් ඇඳගන්න. ඡාප දිගට අඳින්න. දැන් DE බාහුව සහ ඡාපයේ ඡේදනය වෙන ස්ථානයේ කවකටුව තියලා අර කලින් ඇති ඡාපයේ ඡේදනය වෙන පරිදි තවත් ඡාපයක් ඇඳගන්න. දැන් අපේ වැඩේ ඉවරයි වගේ නේද? හරි. අපි ඊළඟට කරන්නේ චූටි පැටාව මේ අපි ඊළඟට කරන්නේ මෙන්න මේ ඡේදනය වන ඡාප දෙක ඡේදනය වන ස්ථානයත් කෝණේ ශීර්ෂයත් යා කරනවා. ඒක හරිම ලේසි. ඉතින් බලන්න. එයාට මේ ලැබිලා තියෙන්නේ CDE කෝණේ කෝණ සමච්ඡේදකය. CDE කෝණේ කෝණ සමච්ඡේදකය තමයි මගේ පැටාව. ඔයාලට මේ ලැබිලා තියෙන්නේ. අපි මේ කෝණ සමච්ඡේදක ඉගෙන ගන්න. අපිට කෝණ නිර්මාණය කරද්දී පුතේ අවශ්‍ය වෙනවා. අතිශයින්ම වැදගත් වෙනවා කෝණ නිර්මාණය කිරීමේදී මේ කෝණ සමච්ඡේදනය කිරීම කියන කොටස. ඒක නිසා මේ කොටස හොඳට පුරුදු වෙන්න. කෝණ ටිකක් ඇඳලා විවිධ ප්‍රමාණවල ඒ කෝණ සමච්ඡේදනය කරන්න උත්සාහ කරන්න. හරි. අපි දැන් ඊළඟට ලෑස්ති වෙන්නේ පුතේ කෝණ නිර්මාණය කරන්න. දීලා තියෙන විශාලත්වයෙන් යුක්ත කෝණ තමයි අපි නිර්මාණය කරන්නේ. ඒකෙදි අපිට අවශ්‍ය වෙන දැනුමක් තියෙනවා. අපි මීට කලින් මම හිතන්නේ අපි පළවෙනි දවසේ හෝ දෙවෙනි දවසේදී ඉගෙන ගත්ත මතකද සවිදි ෂඩශ්‍රයක් නිර්මාණය කරන්න. කෝණ නිර්මාණය කරද්දී අපිට අවශ්‍ය වෙන මූලික දැනුම අපි මුලින් අරගෙන තියෙනවා. ඒ කියන්නේ මේ නිර්මාණ පාඩමේ මුලදී බැලුවේ නැත්නම් ඒ කොටසත් බලලා පළවෙනි දවස් දෙවෙනි දවස් බලලා මේ කොටසට සම්බන්ධ වෙන්න සවිදි ෂඩශ්‍රයක් නිර්මාණය කිරීම කියන කොටස බලන්න. right. අපි බලමුකෝ මගේ පුතේ කොහොමද සවිදි ෂඩශ්‍රයක් නිර්මාණය කරන්න කියලා පුතාලට මතක් කරන්න. හරි අපි දැන් කතා කරන්නේ කෝණ නිර්මාණයනේ. කෝණ නිර්මාණය කරමු. නේද? අපි මේක තමයි
දැන් මේ කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඔන්න කෝණ නිර්මාණය කරද්දි මම කිව්වනේ ඔයාලට සවිදි ෂඩස්ත්‍රය නිර්මාණය කිරීම ඉතාම වැදගත් කියලා. ඉතින් මම මුලින්ම කියලා දෙන්නම් කොහොමද සවිදි ෂඩස්ත්‍රයක් නිර්මාණය කරන්න කියලා. අපි සවිදි ෂඩස්ත්‍රයක් නිර්මාණය කරද්දි ඔයාලට මතකද? මුලින්ම කළේ දැන් අපි හිතමුකෝ පාදයක දිග සෙන්ටිමීටර 5ක් වූ සවිදි ෂඩස්ත්‍රයක් නිර්මාණය කරන්න කියලා. කවකටු අරය ගන්නවා. කවකටු තුඩත් පැන්සල් තුඩත් අතර දුර ගන්නවා සෙන්ටිමීටර 5ක්. සරල ධාරයෙන් මැනලා. මේ විදිහට සරල ධාරය තියෙනවා. මේ සරල ධාරයෙන් මනිනවා අපි සෙන්ටිමීටර හරියටම මෙතන 50 තියලා බිඳුවට අදිමු. හරි. සෙන්ටිමීටර ඔන්න 5ක් කවකටු අරය ගත්තා. හරිනේ. මම මේ ලෑස්ති වෙන්නේ අරය සෙන්ටිමීටර 5ක් වූ සවිදි ෂඩස්ත්‍රයක් නිර්මාණය කරන්න. දැන් අපි කවකටු තුඩ තියනවා පොතේ මැදේ. උඩටත් ඉඩ තියෙන්න ඕනේ, දකුණටත් ඉඩ තියෙන්න ඕනේ, වමටත් ඉඩ තියෙන්න ඕනේ, පහළටත් ඉඩ තියෙන්න ඕනේ. වෘත්තය අඳින්න. දැන් අපි වෘත්තයක් ඇඳ ගන්නවා. මේ විදිහට ලස්සනට අපි වෘත්තයක් ඇඳ ගන්නවා. වෘත්තයේ අපි කේන්ද්‍රයක් සලකුණු කරමුකෝ. දැන් අපිට අවශ්‍යයි සවිදි ෂඩස්ත්‍රය නිර්මාණය කිරීමේ ඊළඟ පියවරට යන්න. හැබැයි මේ කවකටු අරය නම් මගේ රජෝ වෙනස් කරන්න එපා. කවකටු අරය වෙනස් කරන්න එපා. ඒක ඒ අරයමයි. ඒක වෙනස් කරන්න එපා කිසිම හේතුවක් නිසා. ඊළඟට මගේ පැටව ටික මොකද්ද දන්නවද කරන්නේ? මේ සරල ධාරය අරගෙන ඔයාලා මේ වක්‍ර රේඛාව මත ලක්ෂයක් සලකුණු කරන්න. වක්‍ර රේඛාව මත ලක්ෂයක් සලකුණු කරන්න මේ ලකුණු කරපු විදියට. ලකුණු කරලා අර කවකටු අරය වෙනස් කරලා නැහැ. දැන් කවකටු තුඩ තියෙනවා මෙන්න මේ අර මේ පරිධිය සහ ඒ කියන්නේ වක්‍ර රේඛාව සහ අපි සලකුණු කළ සරල රේඛා ඛණ්ඩය ලක්ෂ්‍ය ඡේදනය වන ස්ථාන. මෙතනටනේ ලක්ෂ්‍ය කියලා කියන්නේ මේකේ. මේ ලක්ෂ්‍ය මත හරියටම කවකටු තුඩ තියලා කැපිච්ච තැන ඉහළට ඡාපයක් අඳිනවා. නේද? ඒ වගේම දැන් ඊළඟට තියන්නේ මේ කැපිච්ච තැන. හරියටම මතක තියාගන්න. හොඳටම කැපිච්ච තැන තියන්න. තියලා ඉදිරියට හරියටම කැපිච්ච තැන තියන්න. තියලා ඉදිරියට තවත් ඡාපයක් අඳින්න. දැන් මේ කැපිච්ච තැන හරියටම කවකට තුඩ තියලා ඉදිරියට තවත් ඡාපයක් අඳින්න. දැන් මේ කැපිච්ච තැන තියලා තවත් ඡාපයක් අඳින්න වෘත්තයේ පරිධිය ඡේදනය වන පරිදි. නැවතත් මේ කැපිච්ච ස්ථානයේ තියලා ඉදිරියට ඡාපයක් අඳින්න. නැවතත් මේ කැපිච්ච ස්ථානයේ තියලා ඉදිරියට ඡාපයක් අඳිනකොට අර කලින් ඇඳපු තැන කැපෙන්න ඕන. හරියට මෙයා ඡේදනය වෙන්න ඕන. තේරුණාද? හරියටම ඔයා කැපිච්ච ස්ථානවලම කවකටු තුඩ තියලා අඳිනවා නම් එයාට ලස්සන නිර්මාණයක් මේ විදියට ලැබෙනවා. ඊළඟට මගේ පුතාලා මොකද දන්නවද කරන්නේ? ඊළඟට කරන්නේ මේ ඡේදනය වුණු ස්ථාන පිළිවෙලින් යා කරනවා. මේ බලන්න. මේ විදියට ඔයා පිළිවෙලින් මේ ලක්ෂ්‍ය යා කරනවා. මේ විදියට පිළිවෙලින් මේ ලක්ෂ්‍ය ටික ඔයා යා කරනවා. දැන් මුලව යා කරනවා. ඔන්න දැන් මගේ පැටවුන්ට සවිදි ෂඩස්ත්‍රයක් නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් මම ඔයාට අමතර දෙයක්
කරන්නයි ලෑස්ති. මේ බලන්න. මෙන්න මේ වෘත්තයේ කේන්ද්‍රය අපි සලකුණු කරගත්ත නේමයි පැටව. ඒ කේන්ද්‍රයත් මෙන්න මේ ලක්ෂයත් යා කරන්නකො සරල රේඛාවකින්. මෙන්න මේ විදියට. නැවත මේ කේන්ද්‍රයත් මේ ලක්ෂයත් යා කරන්න. දැන් නැවතත් මේ ලක්ෂයටත් යා කරන්න. අපි එතනින් අවසන් කරනවා. පුතේ ඔයාට යම් දෙයක් වැටහෙන්න ඕන. මේ මෙන්න මේ තියෙන ත්‍රිකෝණය අපි මේක නම් කරමු A B C D E F කියලා. මෙතන O කියලා දාමු. වෘත්තයේ කේන්ද්‍රය. දැන් බලන්න OAB කියන ත්‍රිකෝණය මොන ත්‍රිකෝණයක්ද? පාදවල දිග මැනලා බලන්න. හැම පාදයේම ඔයා සෙන්ටිමීටර් 5ක් නේ ගන්නෙ. සෙන්ටිමීටර් 5ක් බැගින්. ඊළඟට බලන්න OBC ත්‍රිකෝණය. හැම පාදයක්ම OB-ත් 5යි, BC-ත් 5යි, OC-ත් 5යි. මේ තියෙන සමපාද ත්‍රිකෝණ දෙක. මගේ පුතාලා මතක් කරන්න සමපාද ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණයක විශාලත්වය කීයද? අංශක සමපාද ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණයක විශාලත්වය අංශක 60යි. මතක තියාගන්න. එහෙනම් මෙයා අංශක 60යි. මෙයාත් අංශක 60යි. අන්න මගේ පුතේ ඔයාලට අංශක 60 නිර්මාණය කරන්න ක්‍රමයක්, අංශක 120 නිර්මාණය කරන්න ක්‍රමයක්. 60යි 160යි 60යි 120යි. මෙන්න මේ මූල ධර්මය පදනම් කරගෙන අපිට කෝණ නිර්මාණය කරන්න පුළුවන්. මේ මූල ධර්මය පදනම් කරගෙන අපිට පුළුවන් කෝණ නිර්මාණය කරන්න. එහෙනම් මගේ පුතාලා ඉක්මනට මෙයාව නිර්මාණය කරගන්න. ලියන්නකෝ. පාදයක දිග සෙන්ටිමීටර 5ක් වූ පාදයක දිග සෙන්ටිමීටර 5ක් වූ සවිදි ෂඩස්ත්‍රයක් නිර්මාණය කරමු. සවිදි ෂඩස්ත්‍රයක් නිර්මාණය කරමු. සවිදි ෂඩස්ත්‍රයක් නිර්මාණය කරමු. හරි මගේ පැටවෝ ඉක්මනට මෙයාව කරන්න. හරි පැටවෝ අපි දැන් බලමු කොන නිර්මාණය කරන්න. හරි. අපි මුලින්ම නිර්මාණය කරන්නේ අංශක 60. මුලින්ම නිර්මාණය කරන්නේ අංශක 60. ලියන්න අනුමාත්‍රිකාව අංශක 60ක කෝණය නිර්මාණය කරමු. අංශක 60ක කෝණය අංශක 60ක කෝණය නිර්මාණය කරමු. අංශක 60ක කෝණය නිර්මාණය කරමු. අපි අංශක 60ක කෝණය කොහොමද නිර්මාණය කරන්නේ? ඒක හරිය ලේසි. අර සවිදි ෂඩස්ත්‍රය නිර්මාණය කරද්දී පළවෙනි ත්‍රිකෝණය ආවේ අංශක 60යිනේ.
නේද? ත්‍රිකෝණයේ අර OA sorry AOB කෝණය අංශක 60යිනේ ආවේ. AOB කෝණය. ඒක මතක තියාගන්න. මෙන්න එහෙනම් කෝණයක් නිර්මාණය කරද්දී පුතේ මුලින්ම අපි කරන්න ඕන සරල රේඛා ඛණ්ඩයක් ඇඳ ගන්න ඕන. සරල රේඛා ඛණ්ඩයක් ඇඳ ගන්න ඕන සරල ධාරයේ තියලා. හරි. ඔන්න සර් ඇඳගත්ත සරල රේඛා ඛණ්ඩයක්. සරල රේඛා ඛණ්ඩයක් ඇඳගෙන ඒකේ අන්ත ලක්ෂය සලකුණු කරගන්න. එළවල. දැන් අපිට අවශ්‍ය වෙන්නේ අංශක 60 නිර්මාණය කරන්න. දැන් ඕනේ අපිට කව කටුව. ගන්නවා කව කටුව අතට. අරගෙන කව කටු තුඩ තියනවා මෙන්න මේ අර අපි ලකුණු කරපු අන්ත ලක්ෂය. කව කටු තුඩ අන්ත ලක්ෂය තියලා සාමාන්‍ය දුරක් පැන්සලා දිනවා. සාමාන්‍ය දුරක් පැන්සල ඇදලා මෙන්න මේ විදියට මගේ පැටවු ඡාපයක් ඇඳ ගන්නවා. බය නැතුව ඡාප දිගට අඳින්න. මෙන්න සරල රේඛා ඛණ්ඩයේ අන්ත ලක්ෂයේ කව කටු තුඩ තියලා ඡාපයක් ඇඳ ගන්නවා මෙන්න මේ විදියට. දැන් මේ දුර නම් රජෝ වෙනස් කරන්න එපා කිසිම හේතුවක් නිසා. ඔන්න මගේ පැටවු ඊළඟ වැඩේ තමයි කව කටු තුඩ තියනවා මේ අපි ඇඳපු සරල රේඛාවත් අපි ඇඳපු ඡාපයත් ඡේදනය වන ස්ථානේ. මෙන්න අර දුර වෙනස් කරන්නේ මේ කව කටු ආරයම තමයි. තේරුණාද? ඒක නම් වෙනස් කරන්න එපා චුට්ටක්වත්. දැන් කව කටු තුඩ තියන්නේ මේ සරල රේඛාවත් අපි ඇඳපු ඡාපයත් ඡේදනය වන ස්ථානේ. ඉතින් ඔන්නේ ඡේදනය වෙන ස්ථානයේ කව කටු තුඩ තියලා මෙන්න මේ පැත්තට මේ විදියට ඡාපයක් ඇඳ ගන්නවා. මේ විදියට ඡාපයක් ඇඳ ගන්නවා. මේ කලින් ඇති ඡාපයේ කැපී යනසේ ඡාපයක් ඇඳ ගන්නවා. මෙන්න මේ ඡාපයේ සහ සරල රේඛාව ඡේදනය වෙන ස්ථානයේ තියලා කව කටු ආරය වෙනස් කරන්නේ නැතුව. දැන් මගේ පුතේ හරිම ලේසි වැඩේ. හරිම ලේසි වැඩේ. වැඩේ ඉවරයි. සර් කියන වගේ 99%ක් ඉවරයි. තව එකම එකයි තියෙන්නේ. ඒ එකම එක අඳිමු. මෙන්න බලන්න මේ එකම එක. මේ අර සරල රේඛා ඛණ්ඩයේ අන්ත ලක්ෂය තියෙනනේ. ඒ කියන්නේ අපි අර කව කටු තුඩ තියපු ස්ථානේ මුලින්ම. අන්න එතනත් මෙන්න මේ ඡාප දෙක ඡේදනය වෙච්ච ස්ථානේ තියෙනවනේ. අන්නේ ඡේදනය වුණ ස්ථානයත් දෙක සමපාත වෙන්න සරල ධාරය මෙහෙම තියලා ඒක යා කරනවා සරල රේඛාවකින්. දැන් අපි මෙයාව නම් කරමුකෝ AB. මෙතෙන්ට අපි C කියලා දාමු. දැන් මගේ පැටව CAB කෝණයේ අගය මැනලා ලියන්න හරියටම අංශක කීයද කියලා කෝණමානේ. මනින් අංශක කීයක් එනවද කියලා ඔයාට හරියටම ලැබෙයි. හරියට ඇඳනම් කව කටු ආරය වෙනස් කරන්නේ නැතුව ලස්සනට ඇඳනම් මගේ පුතාට ලැබෙනවා CAB කෝණය අංශක 60ක්. CAB කෝණය අංශක 60ක් ලැබෙනවා. එහෙනම් මගේ පුතේ අපි අඳිමුද? ලියන්න. CAB කෝණය සමාන අංශක 60 නිර්මාණය කරමු. CAB කෝණය සමාන අංශක 60 නිර්මාණය කරමු. CAB කෝණය සමාන අංශක 60 නිර්මාණය කරමු. හරි. චුටි පැටව මේක කරන්න. සර් එක කරමු නේද? සර් නැවතත් කරන්න. අදින්න ඉස්සර වෙලාම සරල රේඛා ඛණ්ඩයක් සරල ධාරය සහ පැන්සල භාවිතයෙන් කරන්නු. ඔන්න සරල ධාරය මෙහෙම තියලා ඔයා අඳින්න කෝණයක් මේ විදියට. ඔයාලා අඳින්න කෝණයක් මේ විදියට. කෝණයක් ඇඳලා මොකද කරන්නේ? අන්ත ලක්ෂය සලකුණු කරගන්න. අන්ත ලක්ෂය චුටි ටිකක් තියාගන්නකෝ.
ලේසි අපිට වැඩි. දැන් ගන්නකෝ කව කටුව. සාමාන්‍ය දුරක් අදින්නකෝ. කව කටු තුඩත් පැන්සල් තුඩත් ඒ කියන්නේ මේක මනින්න අවශ්‍ය නෑ පුතේ. සාමාන්‍ය දුරක් කව කටු අරේ සාමාන්‍ය දුරක් ගන්න. අරගෙන අපි අර ලකුණු කරන්නේ තිතක් තිබ්බනේ සරල රේඛාවේ අන්තයෙන්. අන්න එතන කව කටු තුඩ තියන්න. තියලා ඉස්සරහට ඡාපයක් ගන්න මෙන්න මේ විදිහට අර සරල රේඛාව ඡේදනය වෙන පරිදි රේඛාවෙන් උඩට මේ විදිහට ඡාපයක් අඳින්න. මෙතන මෙහෙම තියලා යට ඉඳලා උඩට මේ පැත්තට ටිකක් මේ පැත්තට අඳින්න. මේ දුර නම් රජෝ වෙනස් කරන්නේ. ඊට පස්සේ මෙන්න මේ ඡේදනයේ මේ සරල රේඛාවත් අපි හදපු ඡාපයක් ඡේදනය වන ස්ථානයේ කව කටු තුඩ තියන්න. තියලා අර කලින් ඇඳපු ඡාපය ඡේදනය වන පරිදි තවත් ඡාපයක් අඳින්න. ඡාප දිගට අඳින්න. බය වෙන්න එපා. ඡාප දිගට අඳින්න බය වෙන්න එපා ඔයාලා. ඔන්න පුතේ ඊළඟට මොකද කරන්නේ? දන්නවද? දැන් අපි කරන්නේ හරි ලේසි වැඩක්. මෙන්න මේ ස්ථානයත් අර කවකට තුඩ තියපු ස්ථානයත් මේ ඡාප දෙක ඡේදනය වන ස්ථානයේ තියෙනවනේ. අන්න ඒ ස්ථාන දෙක සමපාත වෙන්න සරල ධාරය තියලා මේ විදියට අපි සරල රේඛාවකින් යා කරනවා. අන්න පුතේ අපි දැන් කෝණය නම් කරමු. CAB මේක හරියටම අංශක කීයද? 60යි. මැනලා බලන්නකෝ අංශක 60 එනවද කියලා. අංශක 60 එනවද කියලා බලන්න. අංශක 60 එනවද කියලා බලන්න. හරි. අපි දැන් ලෑස්ති වෙන්නේ මේකේ දෙගුණය. ඒ කියන්නේ අංශක කීයද? 120ක කෝණය නිර්මාණය කරන්න. එහෙනම් ලියා ගන්න මගේ පැටව. අංශක 120. අංශක 120ක කෝණය නිර්මාණය කරමු. අංශක 120ක කෝණය නිර්මාණය කරමු. ඒක හරිම ලේසියිනේ. 60 ඇඳනම් ඒ වගේ දෙකක් නේ අඳින්න තියෙන්නේ අනේ. ඒ ක්‍රමයමයි. අර සවිදි සඩස්ය මතකයි නේද? ඒ ක්‍රමයමයි චූටි පැටව. එම ක්‍රමයමයි. සවිදි සඩස්ය නිර්මාණය කරපු ක්‍රමයමයි. ලේසි. හරි. අපි බලමුකෝ. කලින් වගේමයි. සරල ධාරය අරගෙන සරල රේඛාවක් ඇඳ ගන්නවා. ඒ වගේමයි. එම ක්‍රමයමයි. මේක හරි ලේසි. එකම විදියට තියෙන කෝණ නිර්මාණය කරන්න. ඔන්න සරල රේඛාවක් අපි ඇඳගත්තා. සරල රේඛාවක් අපි ඇඳගෙන ඊළඟට මොකද්ද දන්නවද කරන්නේ? මේ සරල රේඛාවේ අන්තලක්ෂ්‍ය තියෙනවනේ මගේ පැටව. මේ සරල රේඛාවේ අන්තලක්ෂ්‍ය සලකුණු කරන්න ඕනේ. මේ සරල රේඛාවේ අන්තලක්ෂ්‍ය සලකුණු කරන්න ඕනේ. මෙන්න මෙතන අන්තය කෙලවර සලකුණු කරගත්ත පිටක් තියාගන්න. ඒ ලේසියට. ඉතින් ඊළඟට අපිට කව කටුව අවශ්‍ය වෙනවා නේද? කව කටුව අරගෙන කලින් වගේම අර අපි සලකුණු කරපු අන්තලක්ෂය තියෙනවනේ. මෙතන කව කටු තුඩ තියලා සාමාන්‍ය දුරක් පැන්සල් තුඩ අදින්න. දැන් ඔන්න කව කටුව අරේ සාමාන්‍ය අරයක් අරගත්තා. අරගෙන මේ අන්තලක්ෂයේ කව කටු තුඩ තියලා ඔයා බය නැතුව අර කලින් ඇඳ වගේම ඡාපයක් ටිකක් ලොක්කොට අඳින්න. මේ පැත්තට අඳින්න. හරිද? ටිකක් මෙහෙට අඳින්න. මේ ගානට වගේ එන්න අඳින්න. තේරුණාද? මෙතන කව කටු තුඩ තියලා සාමාන්‍ය දුරක් පැන්සල ඇදලා මේ විදියට ඡාපයක් අඳින්න. ටිකක් ලොකුවට අඳින්න මෙහෙට එන්න. මෙහෙටම ආවත් කමක් නැහැ.
ඡාප කොච්චර දිගට ඇද්දත් වැරදි නෑ. මේ වගේම මේ රේඛාවට යටින් ඉඳලම තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේක ඡේදනය වෙලා තියෙන්න ඕනේ. දැන් අර දුර වෙනස් කළේ නෑනේ. දැන් අපිට හරිම ලේසි. මේ සරල රේඛාවත් අපි ඇඳි ඡාපයක් කැපිච්ච ඡේදනය වෙච්ච ස්ථානයේ තියෙනවනේ. අර දුර වෙනස් කරන්නේ මේ දුරමයි මෙතන කව කටු තුඩ තියලා ඉහළට ඡාපයක් අඳිනවා අර කලින් වගේම. ඉහළට ඡාපයක් අඳිනවා කලින් වගේම. ඔන්න අංශක 60යි. දැන් අර දුර වෙනස් කරන්නේ රජෝ. ඔන්න මෙන්න මෙතන කව කටු තුඩ තියෙනවා. අර අපි ඇඳි ඡාප දෙක ඡේදනය වන ස්ථානයේ. එතන තියලා නැවතත් මගේ චූටි පැටවු ටික ඉදිරියට මේ විදියට ඡාපයක් අඳිනවා. අර කලින් ඇඳි ඡාපය කැපී යනසේ. ඔන්න නැවතත් සරල රේඛාවක් ඇඳගත්තා. කව කටුවරයක් ගත්ත සාමාන්‍ය මනින්න අවශ්‍ය නැහැ. කව කටු තුඩ සරල රේඛාවේ අන්තලක්ෂයේ තියලා කෝණය නිර්මාණය කරන්න ඕන කෝණේ ශීර්ෂය එන ස්ථානයේ තියලා මේ විදියට ඡාපයක් ඇඳ ගන්නවා. ඇඳගෙන ඒ දුර වෙනස් කරන්නේ නැතුව සරල රේඛාවත් ඒ ඇති ඡාපයක් කැපෙන ඡේදනය වෙන ස්ථානයේ කව කටු තුඩ තියලා ඉහළට ඡාපයක් ඇඳ ගන්නවා අර කලින් ඇති ඡාපයේ ඡේදනය වන පරිදි. දැන් මේ දෙන්න ඡේදනය වෙන ස්ථානයක් තියෙනෝනේ. එතන කව කටු තුඩ තියලා මේ දෙන්න ඡේදනය වෙන ස්ථානයේ කව කටු තුඩ තියලා ඉදිරියට තවත් ඡාපයක් ඇඳ ගන්නවා. මේ කලින් ඇති ඡාපය කැපී යනසේ. දැන් නම් රජෝ අපේ වැඩේ හොඳටම ඉවරයි. අපි බලමු. දැන් මොකද කරන්න කියලා. දැන් කරන්න තියෙන්නේ චූටි වැඩක්. චූටිම චූටි වැඩක්. මේ බලන්න. දැන් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ අර අපි මුලින් සලකුණු කර සරල රේඛාවේ අන්තලක්ෂයේ කෝණේ ශීර්ෂයෙන් ඕන ස්ථානේ. එතනත් අර දෙවනියට ඡාපයේ ඡේදනය වුණු ස්ථානේ තියෙනවනේ. අන්න ඒ ස්ථානයත් සලකුණු කරලා මේ ස්ථාන දෙක මේ විදියට යා කරලා දික් කරනවා. යා කරලා දික් කරනවා. අපි මේක P O Q කියලා නම් කරමුකෝ. ඔයා මැනලා බලන්න මේ කෝණය හරියටම චූටි පැටව ඔයාට අංශක 120ක් එනවා. හරියටම අංශක 120ක් ලැබෙනවා. හරි. එහෙනම් මගේ චූටි පැටව ටික මේ POQ සමාන අංශක 120 නිර්මාණය කරමු. හරි. චූටි පැටව මේ නිර්මාණය කරන් සර් එක කරමුද? හරි. හරි. ඉස්සර වෙලාවම අදින්න සරල රේඛාවක් සර් එකම කරන්න පටන් ගන්න. ඔන්න සරල රේඛාවක් යන්න. ඉඳලා මේ අන්තයේ පොඩි තිතක් තියාගන්න. දැන් අපිට අවශ්‍ය වෙනවා කව කටුව ගන්න. කව කටුව මගේ පැටව ටික. ඔන්න අපි කව කටුව අරගත්තා. කව කටුව අරගෙන මේ අන්තලක්ෂයේ කව කටු තුඩ තියනවා. ඔන්න අන්තලක්ෂයේ තියලා සාමාන්‍ය දුරක් ඇදලා කව කටුව මේන්න මේ විදියට යට ඉඳලා මේ පැත්තට ඡාපයක් ඇඳ ගන්න. ඒ දුර නම් වෙනස් කරන්න එපා. දැන් සරල රේඛාවක් ඇඳලා අන්තලක්ෂයේ සලකුණු කරගත්ත කෝණේ ශීර්ෂයෙන් ඕන ස්ථානේ සාමාන්‍ය කව කටුවරයක් අරගෙන මෙතන කව කටු තුඩ තියලා අන්තලක්ෂයේ ඡාපයක් ඇඳගත්ත ලොකුවට. දැන් හරි ලේසි වැඩේ. දැන් මගේ පුතේ ඔයාලා මොකද කරන්නේ? මේ සරල රේඛාවක් ඡාපයක් ඡේදනය වෙන ස්ථානේ අර දුර වෙනස් කරන්නේ ඡේදනය වෙන ස්ථානේ කව කටුව තියලා ඉහළට ඡාපයක් ඇඳ ගන්න. කලින් ඇඳපු ඡාපයේ ඡේදනය වෙන පරිදි. දැන් ඒකම ආයෙ කරනවා මෙතන තියලා ඡාප දෙක ඡේදනය වෙන ස්ථානයේ තියලා. අන්න මෙතන තියලා
ඉස්සරහට ඡාපයක් අඳිනු. ඔන්න වැඩේ හරි. දැන් ගන්න සරල ධාරය සහ පැන්සල. සරල ධාරයයි පැන්සලයි අරගෙන ඔයාලා මොකද කරන්නේ? මගේ පුතාලා දන්නවා මෙන්න මේ ඡේදනය වෙච්ච ස්ථානයක් දෙවනියට. ඒ වගේම අර අපි කවකට තුල තියපු ස්ථානේ මුලින්ම ඒ ස්ථාන දෙක මේ විදිහට සමපාත කරලා සරල ධාරයේ තියලා යා කරලා දික් කරන්න යා කරලා දික් කරන්න. ඔන්න දැන් මේ තියෙන්නේ P O Q කියලා නම් කරන්න. මෙතන අංශක 120යි කියලා දාන්න. හරියටම 120 නිර්මාණය වෙලා තියෙනවා නේද? මෙල්ල බලන්න. මෙල්ල බලන්න. මෙන්නලා බලන්න. හරි. චුටි බෙටව. අපි දැන් ලෑස්ති වෙන්නේ තවත් කෝණයක් නිර්මාණය කරන්න. ඒක ලේසි. ඒක ලේසි කියන්නේ මෙහෙමයි. අපි අංශක 30 නිර්මාණය කරන්න ලෑස්ති වෙන්නේ. අංශක 30. 30 සමානයි කීය බෙදීම දෙකද? 60 බෙදීම දෙක. ඔයා 60 නිර්මාණය කරන්න ඉගෙන ගත්තනේ නේද? එහෙනම් 62කට බෙදනවා කියන්නේ 60 සමච්ඡේදනය කරනවා. අන්න කෝණ සමච්ඡේදනය කියලා කොටසක් අපි මේ කෝණ නිර්මාණය පාඩමේදී මුලින්ම ඉගෙන ගත්තනේ චූටි පැටව. ඒ ඉගෙන ගත්තේ අන්න මෙන්න මේ කොටස් ටික කරන්න. අංශක 62කට බෙදුවම අපිට අංශක 30 ලැබෙනවා. එහෙනම් 60 නිර්මාණය කරන්න පුළුවන් අපිට 60 නිර්මාණය කරලා ඒ කෝණය සමච්ඡේදනය කරාම චූටි පැටව ඔයාලට අංශක 30 ලැබෙනවා. right. මගේ පුතාලා ලියා ගන්න මාතෘකාව අංශක 30ක කෝණය නිර්මාණය කරමු. अंशक 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 30ක කෝණය නිර්මාණය කරමු. right. මේ අහන්න. ඒසිනේ. අපි නිර්මාණය කරමු. ABC සමානයි අංශක 30. මෙතනම යටින් ලියා ගන්න 30 සමානයි 60 බෙදීම 2. 30 කියන්නේ 60 බෙදීම 2. ඒක ලියා ගන්න. එතකොට අපි දන්නවා මේ 30 ගන්න නම් 60 සමච්ඡේදනය කරන්න ඕනේ. ඔන්න මගේ චූටි පැටව අපි අංශක 30 ලබා ගන්න අංශක 60 සමච්ඡේදනය කරන්න ලෑස්තියි. ඉස්සර වෙලාවම 60 නිර්මාණය කරගමු. ඔන්න ඉස්සර වෙලාවම අපි මුලින්ම කරන්නේ සරල රේඛා ඛණ්ඩයක් ඇඳ ගන්නු. ඔන්න සරල රේඛා ඛණ්ඩයක් ඇඳගත්තා. සරල රේඛා ඛණ්ඩයක් ඇඳගෙන අපි මොකද කරන්නේ? සරල රේඛා ඛණ්ඩයක් ඇඳගෙන අන්තලක්ෂය සලකුණු කරගන්නවා. අපිට කෝණේ ශීර්ෂය එන්න ඕන තැන. ඔන්න මෙතන සලකුණු කරගත්තා. දැන් කව කටුව අරගෙන එකම විදියයි. බලන්න. මේ අන්තලක්ෂයේ කව කටුව තියලා සාමාන්‍ය දුරක් පැන්සල අදිනවා. ඇදලා මේ බලන්න. මේම ඡාපයක් ඇද ගන්න. කලින් වගේමයි. දැන් ඊළඟට කරන්නේ මේ ඡේදනය වන ස්ථානයේ කව කටු තුන තියලා ඉහළට ඡාපයක් අදිනවා කලින් ඇදපු ඡාපේ ඡේදනය වන පරිදි.
දැන් මට කියන්නකෝ මේ අපි ඇන්දේ අංශක කීයද? මේ අපි ඇන්දේ අංශක කීයද? මම ඒක අඳින්නම්කෝ ඉස්සර වෙලා කඩේරකින්. මේ බලන්න. මේ අපි ඇඳලා තියෙන්නේ මැනලා බලන්න. මේ අපි ඇඳලා තියෙන්නේ පැටවු අංශක 60. මේ අපි ඇඳලා තියෙන්නේ අංශක 60. හැබැයි අපිට ඕනේ 60 නෙවෙයි අංශක 30. 30 අඳින්න නම් අපිට සිද්ධ වෙනවා 60 සමච්ඡේදනය කරන්න. මෙන්න අංශක 60ක කෝණය නිර්මාණය කරලා එයාව සමච්ඡේදනය කරන්නේ කොහොමද? කෝණේ ශීර්ෂයේ කවකට තුඩ තියලා සාමාන්‍ය දුරක් පැන්සල් තුඩ ඇදලා අර කලින් වගේම මේව ඡාපයක් ඇඳ. ඒ ඡාපය ඇඳලානේ තියෙන්නේ බාහුව දෙක ඡේදනය වෙන පරිදි. ආය අඳින්න අවශ්‍ය නැහැ. ආය අඳින්න අවශ්‍ය නැහැ. දැන් අවශ්‍ය වෙන්නේ මෙන්න මේ බාහුව දෙක ඡේදනය වන ස්ථාන. අන්න මේ ඡේදනය වන ස්ථානයේ තියලා ඉදිරියට ඡාපයයි ඉදුර වෙනස් කරන්නේ මේ ඡේදනය වන ස්ථානයේ කවකට තුඩ තියලා මේ ඡේදනය වන ස්ථානේ මේ බාහුවත් ඒ කියන්නේ 60 බාහුව තියෙනවනේ 60 බාහුවත් මේ ඡාපයත් ඡේදනය වන ස්ථානේ ඒව නැත්නම් අර කලින් ඇති ඡාපය දෙක ඡේදනය වන ස්ථානේ කවකට තුඩ තියලා මේ ඡාපය කැපී යනසේ තවත් ඡාපයක් අදින්න. මේක මෙතන තියලා අඳිනවනේ මේ පැත්තට ඡාපයක්. ඒ ඡාපය කැපී යනසේ මෙතන තියලා ඡාපයක් ඉදිරියට අදින්න. දැන් පැටව වැඩි අවසానයි වගේ තමයි. නේද? ඉතින් අපිට දැන් කරන්න තියෙන්නේ මෙන්න මේ කෝණේ ශීර්ෂය මෙතනනේ. එතනත් මෙන්න මේ ස්ථානයක් සරල රේඛාවකින් මොනව කරන්නද? යා කරන්න. ඔන්න දැන් සරල ධාරය තිබ්බා මෙහෙම. තියලා මෙතනත් තියලා අපි මෙයාව මෙන්න මේ විදියට යා කළා. සරල රේඛාවකින් යා කළා. අපි මෙතන A කියලා දාගන්නවා, මෙතන B කියලා දාගන්නවා, මෙතන C කියලා දාගන්නවා. මේ කෝණය හරියටම චූටි පැටව අංශක කීයද? 60 නෙමෙයි. අංශක 30යි. ඔන්න මගේ දරුවනේ අංශක 30ක කෝණය නිර්මාණය කරපු විදිය. මගේ පැටව මේ වෙනකොටත් දන්නවා අංශක 60 නිර්මාණය කරන්න. ඔයාලා මේ වෙනකොටත් ඉගෙනගෙන තියෙනවා සමච්ඡේදනය කරන්න කෝණයක්. නේද? එහෙනම් අංශක 60 සමච්ඡේදනය කරාට පස්සේදී අපිට ලැබෙනවා අංශක 30 කෝණ දෙකක්. අපිට එකයි අවශ්‍ය. ඒක මෙන්න මේ කෝණය. හරි. එහෙනම් සර් එක කරමු. හරි පුතේ. ඉස්සර වෙලාවම සරල රේඛාවක් ඇඳගන්න. හරි මගේ චූටි බේටා. මුලින්ම සරල රේඛා ඛණ්ඩයක් ඇඳ ගන්න ඕනේ. හරිද? ඔන්න අපි දැන් ලෑස්ති වෙන්නේ සරල ධාරය තියලා මේ විදියට සරල රේඛාවක් ඇඳ ගන්න. ඔන්න සරල රේඛාවක් ඇඳ ගන්න. සරල රේඛාව ඇඳලා මේ සරල රේඛාවේ අන්තලක්ෂය චුට්ටක් පිටක් තියාගන්න අන්තලක්ෂය. දැන් එතන තමයි කවකටු තුඩ තියන්න ඕනේ. දැන් කවකටුව අරගන්න. අරගෙන සාමාන්‍ය ආරයක් ඇද ගන්න. ඇදගෙන අර අපි සලකුණු කළානේ ස්ථානයක් ලක්ෂයක් අන්තයෙන්. අන්න එතන කවකටු තුඩ තියලා මේ විදියට මේ පේනව නේද? අන්න මේ විදියට තියලා රේඛාවට යටට ගන්න පැන්සල. නේ? රේඛාවට වඩා යටින් තියෙන පැන්සල මේ. පැන්සල තුඩ රේඛාවට වඩා යටින් තියෙන්නේ. මෙන්න. මේව යටෙන් තියලා මෙහෙම ඡාපයක් ඇඳගන්න. ඡාප අඳින්න ලොකුවට. දිගට අඳින්න. හරි. දැන් මේ දුර නම් වෙනස් කරන්නේ නැහැ. දැන් පුතේ මෙන්න මේ සරල රේඛාවත් ඡාපයක් ඡේදනය වෙන ස්ථානේ තියෙනවනේ. අර දුර වෙනස් කරන්නේ කවකටු තුඩේ ඡේදනය වන ලක්ෂයේ තියලා ඉහළට ඡාපයක් අඳින්න.
මේ කලින් නැති ඡාපය ඡේදනය වන පරිදි ඔන්න අපි නිර්මාණය කළේ අංශක කීයද? අංශක 60 නේද? දැන් මගේ චූටි පැටවුන්ට සිද්ධ වෙනවා යාව කඩිරකින් නැඳ ගන්න. ඒ අංශක කීයද? අංශක 60. ඔන්න අපි අංශක 60 කඩිරකින් නිර්මාණය කර ගන්නවා. ඔය අපි නිර්මාණය කළේ අංශක 60. අපිට 60 නෙමෙයි ඕන නේද? අපිට අවශ්‍ය කීයද? අංශක 30. දැන් එහෙනම් අපිට සිද්ධ වෙනවා මෙයාව මොනව කරන්නද? සමච්ඡේදනය කරන්න. ඔන්න මගේ පැටව මේ ස්ථාන දෙක තමයි අපිට වැදගත්. මේ 60 බාහුව දෙක මෙන්න මේ ඡාපය අපි ඡාපයක් අඳින්න ඕනේ. මේ මෙතන තියලා අපි ඡාපයක් බාහුව දෙක කැපෙන්න අඳින්න ඕනේ. දැන් මේකෙදි අඳින්න අවශ්‍ය නැහැ මේ ඡාපය ඇඳලා තියෙන නිසා. එහෙනම් ඒ ඡාපයේ කැපිච්ච ස්ථාන දෙක බාහුව දෙක තමයි අපිට වැදගත්. මෙන්න මේ ඡේදනය වන ස්ථානයේ කවකට තුඩ තියලා සාමාන්‍ය දුරක් අදින්න. අර කලින් තිබ්බ දුර උනත් ගැටලුවක් නැහැ. මෙතන තියලා ඉදිරියට ඡාපයක් අඳින්න. ඒ දුර වෙනස් කරන්න එපා. ඒ දුර වෙනස් කරන්නේ නැතුව මෙන්න මේ අර අනිත් අපි කඩේරින් නැද්ද බාහුව තියෙනවනේ. ඒ බාහුවත් මේ මුලින් නැති ඡාපයත් ඡේදනය වන ස්ථානයේ කවකට තුඩ තියලා එහෙම නැත්නම් අර කලින් මේ ඇඳපු ඡාපයයි මේ ඇඳපු ඡාපයයි කැපිච්ච ස්ථානේ තියලා අර ඇඳි ඡාපය කැපී යනසේ තවත් ඡාපයක් අඳින්න. දැන් නම් වැඩේ ඉවරයි. නේද? ඔන්න මගේ චූටි පැටවු ඔයාලට පුළුවන් දැන් අංශක 30ක කෝණය නිර්මාණය කරන්න. මෙන්න මගේ පැටවුනේ ඔයා අංශක 30ක කෝණය නිර්මාණය කරන විදිය. අන්න අර ඡේදනය වල ස්ථානයත් මෙන්න මේ කෝණේ ශීර්ෂයට අදාළ ස්ථානයත් සරල රේඛාවකින් යා කරනවා. ඡාප දෙක ඡේදනය වුණ ස්ථානයත් කෝණේ ශීර්ෂය නැත්තම් මුලින්ම කවකට තුඩ තියෙන ස්ථානේ තියෙන්නේ. අන්න ඒ ස්ථාන දෙක සරල රේඛාවකින් යා කළා. ඉතින් මගේ පැටව මේ ඔයාලට ලැබිලා තියෙන්නේ අංශක 30ක කෝණයක් මෙන්න මෙතන. මේක නම් කරගන්නවා අපි A B C කියලා. ඔන්න ABC අංශක 30ක කෝණය අපි නිර්මාණය කරපු විදිය. මේ අපි අංශක 30ක කෝණය නිර්මාණය කරන විදිය. හරි. අපි ඊළඟට යන්නේ තවත් වැදගත් කෝණයක් නිර්මාණය කරන්න. මේක අපි ඉගෙනගෙන තියෙනවා. මේක අපි ඉගෙනගෙන තියෙනවා. කමක් නැහැ. අපි බලමුකෝ කොහොමද කරන්නේ කියලා. මේක අපි ඉගෙනගෙන තියෙනවා. අපි බලමු කොහොමද කරන්නේ කියලා. යන්නකො මාතෘකාව අංශක 90ක කෝණය නිර්මාණය කරමු. ඒක නම් ලේසි නේද? අංශක 90ක කෝණය නිර්මාණය කරමු. ක්‍රම දෙකක් තියෙනවා. අංශක 90ක් නිර්මාණය කරන්න ක්‍රම දෙකක් තියෙනවා පැටව. සරි ක්‍රම දෙකම කියලා දෙන්න. පළවෙනි එක තමයි ඔයාලට මතකද ලම්බයක් නිර්මාණය කරා. ලම්බකයක් සරල රේඛාවක් මත ලක්ෂයකදී සරල රේඛාවට ලම්බකයක් නිර්මාණය කරා. ලම්බකයි කියන්නේ ඍජු කෝණයකින් හම්බෙන එකක් නේ. අන්න ඒ මූල ධර්මයේ පුතේ මෙතෙන්දී අපි භාවිතා කරනවා. සරල රේඛාවක් මත ලක්ෂයකදී ලම්බකයක් නිර්මාණය කිරීමේ මූල ධර්මය. ඔන්න බලමුකෝ අපි කොහොමද කියලා ඒ ක්‍රමයට අංශක 90ක් නිර්මාණය කරන්නේ. ඒකෙදිත් කරන්නේ පුතේ මුලින්ම සරල රේඛාවක් ඇඳ ගන්නවා. මුලින්ම කරන්නේ සරල රේඛාවක් ඇඳ ගන්න. සරල රේඛාවක් ඇඳගෙන අපිට අංශක 90නේ නිර්මාණය කරන්න ඕන. අපි මෙන්න මේ හරිය කෙලවරේ නෙවෙයි මේ හරියෙන් ලක්ෂයක් සලකුණු කරගන්න. කෙලවරේ නෙවෙයි මේ හරියෙන් ලක්ෂයක් සලකුණු කරගන්න. මෙතෙන්දි තමයි අපි අංශක 90 නිර්මාණය කරන්න ලෑස්ති වෙන්නේ. මෙතනදී තමයි අපි අංශක 90 නිර්මාණය කරන්න ලෑස්ති වෙන්නේ. දැන් අපිට අවශ්‍යයි කවකටු. මෙන්න බලන්න අංශක 90 නිර්මාණය කරන විදිය. දැන් අපි මේ සලකුණු කර ලක්ෂණය වෙලේම කවකටු දිව්වේ මෙතෙන්දිත් එහෙමයි.
සාමාන්‍ය දුරක් කවකටු අරේ ගන්නවා පෙර පරිදිමයි අරගෙන මෙන්න මේ අර අපිට කෝණේ ශීර්ෂයේ ස්ථානේ තියෙනවනේ ඒ ස්ථානයේ කවකටු තුඩ තියලා ඉදිරියට ඡාපයයි පසුපසට ඡාපයයි ඉදිරියට ඡාපයයි පසුපසට ඡාපයයි ඒ ඡාප දෙක අඳින්නේ අපි ඇඳපු රේඛාව ඡේදනය වන පරිදි ඡේදනය වෙන්නේ නැත්නම් දික් කරා දික් කරාම හරි ඡේදනය වෙන්න ඕනේ ඒම ඡේදනය වන පරිදි තමයි අපිට කෝණේ ශීර්ෂය අවශ්‍ය ස්ථානයේ කවකටු තුඩ තියලා සාමාන්‍ය කවකටු අරයක් අරගෙන මේ සරල රේඛාව ඡේදනය වන පරිදි ඡාප දෙකක් අඳිනවා දැන් නම් රජෝ කවකටු අරය වැඩි කරන්න ඕනේ ඒ කියන්නේ මෙන්න මෙතන කවකටු තුඩ තියෙනවා අර ඡාප දෙක ඡේදනය වෙන ස්ථාන තියෙන්නේ ඒ එක ස්ථානයක කවකටු තුඩ තියලා මේකේ අපි අර තිබ්බ දුර තියෙන්නේ මැදටනේ ඊට වඩා ටිකක් වැඩි කර ගන්නවා මැදට වඩා ටිකක් අනිවාර්යයි කියන්නේ මේ ඡාප දෙක ඡේදනය වෙච්ච ස්ථාන දෙක අතර පරතරෙන් භාගයකට වඩා වැඩි අරයක් ගන්න ඕනේ අරගෙන මේ ඡාපයේ සහ සරල රේඛාව ඡේදනය වෙන ස්ථානයේ කවකටු තුඩ තියලා ඉහළට ඡාපයක් අඳිනවා ඒ දුර නම් වෙනස් කරන්න එපා දැන් ඒ දුර වෙනස් කරන්න නැතුව මෙන්න මේ ඡේදනය වෙච්ච ස්ථානයේ කවකටු තුඩ තියලා අර දැන් ඇදි ඡාපය කැපී යනසේ තවත් ඡාපයක් ඇඳ ගන්න. දැන් ඇදි ඡාපය කැපී යනසේ තවත් ඡාපයක් මෙතන තියලා ඇඳ ගන්නවා. කවකටු තුඩ තිබ්බ කෝණේ ශීර්ෂයේ කියන්නේ කෝණේ ශීර්ෂයේ ස්ථානයේ තියලා සරල සාමාන්‍ය කවකටු අරයක් අරගෙන මේ පැත්තටයි මේ පැත්තටයි සරල රේඛාවේ දෙපැත්ත ඡේදනය වන පරිදි ඡාප දෙකක් ඇඳගත්තා. දැන් මේ ඡේදනය වන ස්ථානවල තමයි කවකටු තුඩ තියන්නේ. කවකටු අරය වැඩි කරගන්න සිද්ධ වෙනවා. මේ ඡාප දෙක අතර දුරින් අඩකට වඩා වැඩි දුරක්. ඡාප දෙක අතර දුරින් අඩකට වඩා වැඩි දුරක්. අන්න පුතේ කවකට්ට ඇද්ද ටිකක් ඇදලා මේ ඡාපයේ ඡේදනය වෙන ස්ථානයේ තියලා ඉහළට ඡාපයක් ගැහුවා මෙතන තියලා ඒ ඡාපය කැපී යනසේ තවත් ඡාපයක් යන්න. දැන් හරිම ලේසි වැඩේ. මොකද්ද කරන්න තියෙන්නේ? දැන් නම් සරලම වැඩක් තියෙන්නේ නේද? දැන් තියෙන්නේ අංශක අණුව නිර්මාණය කරන්න. මෙන්න මගේ චූටි පැටව. මෙන්න මේ ස්ථානයත් මේ ඡාප දෙක ඡේදනය වුණු ස්ථානයත් සලකුණු කරගෙන සරල ධාරය තියලා ඒක සරල රේඛා ඛණ්ඩයකින් යා කරා. ඒක සරල රේඛා ඛණ්ඩයකින් යා කරා. M N T මේක අංශක 90 මේක අංශක 90 අපි මේ නිර්මාණය කළේ M N T සමානයි අංශක 90 හරි චූටි පැටව මේක නැවත සර් කරන්න දෙයක් නෑ මේක කලින් කරලා තියෙන්නේ චූටි පැටව කරගන්න ඉක්මනට අංශක 90 නිර්මාණය කරගන්න මගේ පුතාලා ඒක ලේසි අපි කලින් මේක කරලා තියෙන්නේ ඒක නිසා ලේසි මගේ පුතාලා කරා ඉස්සර වෙලාවල සරල රේඛාවක් අඳින්න ඇඳලා ඒකමත ලක්ෂයක් සලකුණු කරන්න දෙපැත්තට ඉඩ තියෙන්න මේ පැත්තට ටිකක් වැඩිපුර ඉඩ තියෙන්න මේ පැත්තට අඩුවෙන් ඉඩ තියෙන්න දිග තියෙන්න සලකුණු කරලා ගන්න දැන් කවකටුව සාමාන්‍ය දුරක් අදින්න ඇදලා මේ ස්ථානයේ අර අපි සලකුණු කරපු ලක්ෂයක් සලකුණු කරනෝනේ ඒ ස්ථානයේ තියලා දෙපැත්තට ඡාප දෙකක් අඳින්න සරල රේඛාව ඡේදනය වෙන්න මේ පැත්තේ කැපෙන්නේ නැත්නම් තව දික් කරන්න සරල රේඛාව දැන් මේ දෙක අතර පරතරෙන් භාගයකට වඩා වැඩි දුරක් අදින්න කවකටු තුඩයි පැන්සල් තුඩයි අතර පරතරේ ඇදලා මෙන්න මේ ඡේදනය වෙන ස්ථානයේ කවකටු තුඩ තියලා ඉහළට ඡාපයක් ගන්න ඒ දුර වෙනස් කරන්න එපා මෙන්න මේ ඡේදනය වෙච්ච ස්ථානයේ කවකටු තුඩ තියලා අර ඡාපය කැපෙන්න තවත් ඡාපයක් අදින්න අන්න ඒ ඡේදන වෙච්ච ස්ථාන දෙකයි මේ ලක්ෂයයි සරල රේඛාවකින් යා කරලා MNT කියලා නම් කරලා මෙතන ඍජු කෝණයක් බව දාන්න හරි පුතේ අංශක 90 නිර්මාණය කරන්න සර් කිව්වනේ තවත් ක්‍රමයක් තියෙනවා කියලා. බලමු මේ සර් කියන තවත් ක්‍රමය මොකක්ද කියලා. මේ අහන්න. 90 සමානයි 60 එකතු කිරීම. අපි 60 දෙකක් නිර්මාණය කරන්න දන්නවනේ. 60 දෙකක් නිර්මාණය කරන්න දන්නවා. හැබැයි 60 දෙකක් 120යි 90 වෙන්නේ කොහොමද? බලමු මෙන්න මෙයාව දෙකට බෙදලා. එයාව දෙකට බෙදලා බලමු. 60යි 30යි නේ අංශක 90 ලැබෙනවා.
අන්න පුතේ අංශක 90 නිර්මාණය කරන්න තවත් පාසු ක්‍රමයක් තියෙනවා. 60 නිර්මාණය කරන්න පුළුවන්. දෙවෙනි 60ත් අපිට නිර්මාණය කරන්න පුළුවන්. ඒ කියන්නේ 120 නේ. නිර්මාණය කරලා දෙවෙනි 60 සමච්ඡේදනය කරනවා. දෙවෙනි 60 අපි සමච්ඡේදනය කරනවා. අපිට එතකොට ලැබෙනවා අංශක 120ක sorry අංශක 90ක කෝණයක්. 120 කෝණේ ලබා ගන්නවා. ලබාගෙන දෙවෙනි 60 සමච්ඡේදනය කරනවා. 30යි 60යි 30යි අංශක 90 ලැබෙනවා. මෙන්න මේ මූල ධර්මයේ භාවිතා කරලා අපිට පුළුවන් අංශක 90 නිර්මාණය කරන්න. එහෙනම් අපි ඒ ක්‍රමයට අංශක 90 නිර්මාණය කරමු. right. ලියා ගන්න යටින් මේක අංශක 90 සමානයි අංශක 60 එකතු කිරීම. මේක යටින් හරි දෙපැත්ත අඳින්න බැරි වෙයි. යටින් ලියා ගන්නකො. අංශක 90 සමානයි 60 එකතු කිරීම 60 බෙදීම අංශක 2. අංශක 60 එකතු කිරීම අංශක 60 බෙදීම 2. හරි මගේ පැටව. මේ බලන්නකෝ. දැන් චූටි පැටවුන්ට තියෙනවා වැඩ. මොකද්ද චූටි පැටවුන්ට තියෙන වැඩේ? දැන් තියෙනවා අංශක 90 නිර්මාණය කරන්න 60 නිර්මාණය කරලා දෙවෙනි 60 සමච්ඡේදනය කරන්න. පෙරසේම ඇඳ ගන්න සරල රේඛා ඛණ්ඩයක්. අන්තලක්ෂය සලකුණු කරගන්න. පොඩි අන්තලක්ෂයක් දාගන්න. පොඩි අන්තලක්ෂයක් සලකුණු කරගන්න. දැන් කව කටුව ගන්න අතට. කව කටුව අරගෙන අපි අංශක 60 නිර්මාණය කරන්නයි ලෑස්ති. මෙන්න සාමාන්‍ය කව කටුවරයක් ගන්නවා. කව කටු තුඩ අර අපි සලකුණු කර ස්ථානයේ තියලා ඡාපයක් අඳිනවා. ලොකුවට අඳින්න. මොකද 120ක් අඳින්න බෑයි. නිසා ලොකුවට අඳින්න. ඔන්න අපි ඡාපය ඇඳගත්තා. ඡාපය ඇඳගෙන මේ සරල රේඛාවත් මේ ඡාපයක් ඡේදනය වන ස්ථානයේ කවකටු තුඩ තියන්න. මෙන්න කවකටු තුඩ තිබ්බා. කියලා අර දුර වෙනස් කරන්න නෑ රජෝ. මේ ඡාපය කැපී යනසේ. මේ ඡාපය කැපී යනසේ තවත් ඡාපයක් අඳින්න. දැන් අර දුර වෙනස් කරන්න එපා. මෙතන ඉඳලා අපි ගන්නවනේ යම් කිසි අරයක්. ඒ අරයම තමයි. මෙතන දියලා ඒ ඡාපයේ කැපෙන්න ඡාපයක් අඳිනවා. අංශක 60යි. දැන් මේ කැපිච්ච කැපෙන තැන ස්ථානේ තියෙනවනේ. අන්න එතන කවකට තුඩ තියලා තවත් එකක් ඉදිරියට ඡාපයක් ඇඳගන්න. ඔන්න ඡාප දෙක ඇඳගත්තා. හරිද? මෙතන තියලා මේ පැත්තට තව ඡාපයක් ඇඳගන්න. හරි නේද? ඔන්න ඡාපයක් ඇඳගත්තා. දැන් ඊළඟ වැඩේ තියෙන්නේ නේද? ඊළඟට මොකද කරන්නේ? අපි ඊළඟට කරන්නේ 60යි 120යි කඩේරි වලින් ඇඳගමු. අපිට මේ දෙකම නෙවෙයි අවශ්‍ය. මෙන්න මේ දෙක සමපාත කරලා මෙයා කඩේරකින් ඇඳගන්න. මතක තියාගන්න කඩේරි වලින් අඳින්න. මොකද අපිට අඳින්න අවශ්‍ය යා නෙවෙයි. 120ක් අපි කඩේරකින් ඇඳගන්න. අපිට 120ක් නෙවෙයි අවශ්‍ය. මෙන්න 120ක් අපි කඩේරකින් ඇඳගන්න. දැන් අපිට අවශ්‍ය වෙන්නේ පළවෙනි 60 නෙවෙයි. පළවෙනි 60 හරි. දෙවෙනි 60 දෙකට බෙදන්න ඕනේ. ඒ කියන්නේ සමච්ඡේදනය කරන්න ඕනේ. අන්න අපිට එහෙනම් ආයෙමත් කව කටුව අවශ්‍ය වෙනවා නේද? ගන්නවා අපි කව කටුව. දැන් ඉතින් අරාරේ තියෙන්න ඕනේ නැහැ. ඔයා කැමති දුරක් ඇද ගන්න පැන්සල් තුඩයි කව කටු තුඩයි. හරිනේ? ටිකක් ඇදලා දැන් අපිට අවශ්‍ය මෙන්න මේ දෙවෙනි 60නේ. දෙවෙනි 60 බාහුව දෙක මෙන්න මේ ඡාපයේ කැපෙන ස්ථාන දෙක තියෙනවනේ. ඒ ස්ථාන දෙකේ තමයි කව කටු දෙක තුඩ තියන්නේ. මෙන්න මේ බාහුව, ඒ කියන්නේ අපි 60 120 බාහුව තියෙනවනේ. ඒ බාහුවත් අපි අර මුලින්ම ඇති ඡාපයක් ඡේදනය වෙන ස්ථානය. අර කලින් කව කටුව මෙතන තියන්න. මෙන්න මෙතන තියන්න.
තියලා ඉහළට ඡාපයක් අදින්න. බය නැතුව අදින්න ලොකුවට ඡාප. හරිද? දැන් ඒ දුර වෙනස් කරන්නේ නැහැ චුට්ටක්වත්. ඒ දුර වෙනස් කරන්නේ නැතුව මෙන්න මේ අර 100 දැන් 60යි 120 120 දෙවෙනි හැටේ බාහුව දෙක. මේ කඩිරි රේඛා දෙක. අන්න මේ ස්ථානයේ කවකට තුඩ තියලා අර දැන් මීට මොහොතකට කලින් ඇති ඡාපයේ කැපී යනසේ තවත් ඡාපයක් අදින්න. දැන් ඔන්න අපේ වැඩේ ඉවරයි. දැන් අපේ වැඩේ ඉවරයි. දැන් තියෙන්නේ යා කරන්න. නේද? මෙන්න මගේ චූටි පැටව ඔයාලා මෙයාව මේ විදියට යා කරනවා. බලන්න හරිද කියලා. මේ කෝණේ ශීර්ෂයනේ මේ අපි දැන් ඇඳගත්ත ඡේදනය වෙච්ච ඡාප දෙක අන්නේ ස්ථාන දෙක මේ විදියට සරල රේඛාවකින් අපි යා කරලා දික් කරනවා. අන්න වගේ පුතේ ඔයාලට M N T මේක 60යි මේක 30යි එතකොට මේ කෝණය අංශක 90යි. ඔන්න ඔය විදියට ඔයාලට අංශක 90ක කෝණය නිර්මාණය කරන්න පුළුවන්. එහෙනම් සර් එක කරමු. මේක ටිකක් වැඩ වැඩි නේද? කමන්නේ ලීසි. හරි. එහෙනම් සර් එක කරමු. මේ ටික ලියාගෙන තියෙන්නේ. අඳින්න ඉස්සර වෙලාව සරල රේඛාවක්. අඳින්න මුලින්ම සරල රේඛාවක් මගේ පැටව ටික. අඳින්න මුලින්ම සරල රේඛාවක් මගේ පැටව. ඔන්න මුලින්ම සරල රේඛාවක් ඇඳලා. සරල රේඛාවක් ඇඳලා මේ අන්තලක්ෂය සලකුණු කරගන්න. දැන් ගන්න කව කටුව. දැන් ගන්න කව කටුව. කව කටුව අරගෙන සාමාන්‍ය කව කටුව අරයක් ගන්න. අරගෙන අපි සලකුණු කර ස්ථානයේ පැන්සල් තුඩ කව කටු තුඩ තියලා මෙන්න මේ විදිහට ඡාපයක් අඳින්න, ලොකුවට අඳින්න. ඉදුර වෙනස් කරන්නේ වෙනස් කරන්න නැතුව බාහුවත් ඡාපයක් ඡේදනය වුණ ස්ථානයේ කවකට තුඩ තියලා ඉහළට ඡාපයක් ඒ ඡාපයේ ඡේදනය වන ස්ථානයේ කවකට තුඩ තියලා තවත් ඡාපයක් ඔන්න 60යි 120යි නිර්මාණය කළා. දැන් ඔයාට තියෙනවා වැඩක්. මොකද දැන් ඔයා මේ බාහුව දෙක කඩිරි වලින් ඇඳගන්න. පැටේ බාහුව මේක 120 බාහුව. හරි. ඔන්න බාහුව දෙක ඇඳගත්තා. දැන් අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ බාහුව දෙක මේ මුලින්ම ඇති ඡාපය ඡේදනය වන ස්ථාන. ඒ තැන් දෙකේදී තමයි අර ඡාප කැපිලා තියෙන්නේ. ඒ ඡාප කැපිච්ච ස්ථාන දෙක තමයි අපිට වැදගත් වෙන්නේ. ඉතින් දැන් ගත්ත කව කටුව මේ ඡේදනය වන ස්ථානයේ කව කටු තුල තියලා ඉහළට ඡාපයක් ඇඳා කව කටු අරේ වෙනස් කරාට කමක් නැහැ. හැබැයි දැන් වෙනස් කරන්න බෑ ඊට පස්සේ. මේ දුරම තමයි තියෙන්නේ. දැන් මේ ඡේදනය වෙච්ච ස්ථානයේ කව කටු තුල තියලා මේ ඡාපය කැපී යනසේ තවත් ඡාපයක් අඳින්න. දැන් වැඩේ ඉවරයි. යා කරන්න. දැන් ඡේදනය වෙන ස්ථාන යා කරන්න. දැන් ඡේදනය වෙන ස්ථාන යා කරන්න. මේක M N T කියලා නම් කරන්න. MNT කියලා නම් කරන්න. MNT කියලා නම් කරන්න. මේක අංශක 90. මැල්ල බලන්න. මෙතන 30යි. මෙතන 60යි.
අපි දැන් ලෑස්ති වෙන්නේ තවත් කෝණයක් නිර්මාණය කරන්න. ඒ තමයි අංශක කීයක් දන්නවද? 45. අපි 90 නිර්මාණය කළා නම් 45 නිර්මාණය කරන්නේ කොහොමද? 90 සමච්ඡේදනය කරලා. 90 සමච්ඡේදනය කරලා නේද? අංශක 45 නිර්මාණය කරන්න නම් 90 සමච්ඡේදනය කරන්න ඕනේ. හරි. තියන්න චුටි බෙටව. අංශක 45ක කෝණය නිර්මාණය කරමු. ඊළඟ මාතෘකාව ලියන්න. අංශක 45ක කෝණය නිර්මාණය කරමු. අංශක 45ක කෝණය නිර්මාණය කරමු. ලියන්න AOB සමානයි අංශක 45. 45 ලැබෙන විදිය කියන්නේ 45 සමානයි 90 බෙදීම 2. 90 බෙදීම 2. ඒක ක්‍රමයක්. තවත් ක්‍රමයක් තියෙනවා. අපි බලමු මේ ක්‍රමයට කොහොමද අපි අංශක 45 නිර්මාණය කරන්න කියලා. අපි ඉස්සර වෙලාම සිද්ධ වෙනවා අංශක 90 නිර්මාණය කරන්න. ඊට පස්සේ එයාව සමච්ඡේදනය කරන්න සිද්ධ වෙනවා. ඉතින් පැටවුනේ ඉස්සර වෙලාම අපි අංශක 90 නිර්මාණය කරගනිමු. මුලින්ම සරල ධාරය අරගෙන සරල රේඛාවක් ඇඳ ගන්න. ඒ සරල රේඛාව මත ලක්ෂයක් සලකුණු කරා. ලක්ෂයක් සලකුණු කරා. ඒ තමයි O. එයා O කියලා නම් කරා. දැන් කව කටුව ගන්න අතට. දැන් කව කටුව අරගෙන සාමාන්‍ය අරයක්. කව කටු තුඩත් පැන්සල් තුඩත් අතර සාමාන්‍ය දුරක් අරගෙන මේ O ලක්ෂයේ කව කටු තුඩ තියලා ඉදිරියට ඡාපයක් මේ පැත්තට ඡාපයක් අපි අඳින ලද සරල රේඛා ඛණ්ඩය ඡේදනය වන පරිදි මේ විදිහට ඡාප දෙකක් ඇඳ ගන්න. අපි අඳින ලද සරල රේඛාව ඡේදනය වන පරිදි O ලක්ෂයේ සිට මේ අංශක 90 නිර්මාණය. දැන් මගේ පැටව මෙන්න මේ අපි අර අඳින ලද ඡාපයක් සරල රේඛාවක් ඡේදනය වන ස්ථානයේ කව කටු තුඩ තියලා මේ ඕට වඩා ටිකක් වැඩිපුර පැන්සල් තුඩ අදින්න. කව කටු අරය ගන්න. අරගෙන ඉහළට ඡාපයක් අඳින්න. ඒ දුර වෙනස් කරන්න එපා. ඒ දුර වෙනස් කරන්නේ නැතුව කව කටු තුඩ අපි ඇඳපු අනෙක් ඡාපය ඡේදනය වන ස්ථානයේ සරල රේඛාවත් එම ඡාපය ඡේදනය වන ස්ථානයේ කව කටු තුඩ තියලා මේ පෙර ඇඳි ඡාපයේ කැපී යනසේ තවත් ඡාපයක් අඳින්න. දැන් අපි අංශක 90 නිර්මාණය අවසానයි වගේ. අපිට අංශක 90 නෙමෙයි අවශ්‍ය. නමුත් අපිට අංශක 90 නිර්මාණය කරගෙන එයාව තමයි සමච්ඡේදනය කරන්න වෙන්නේ. එහෙනම් ඉස්සර වෙලාම මෙයාව කඩයකින් ඇඳ ගන්න. ඔන්න අපි එයාව කඩයකින් ඇඳගත්තා. දැන් නැවතත් කව කටුව අවශ්‍යයි. අපිට ඕනේ දැන් අංශක 90 සමච්ඡේදනය කරන්න. ඔයාලට මතක ඇති දීලා තියෙන කෝණයක් සමච්ඡේදනය කරන විදිය. O ලක්ෂයේ කව කටු තුඩ තියලා අර කලින් ඇඳපු දුරම පැන්සල් තුඩ ඇදලා මෙතන මේ ඡාපය කැපිලා තියෙනවනේ. ඒ වගේම මෙන්න මේ අර අංශක 90 රේඛාවත් කැපී යනසේ තවත් ඡාපයක් අදින්න. මේ සරල රේඛාවත් අංශක 90 රේඛාවත් කැපී යනසේ කව කටු අරයක් අරගෙන අඳින්න මේ විදිහට ඡාප දෙකක්. දැන් මේ කැපිච්ච තැන කව කටු තුඩ තියලා කව කටු දුර චුට්ටක් දිග කරාට ගැටලුවක් නෑ පැටව. මෙතන කව කටු තුඩ තියලා ඉදිරියට ඡාපයක් අඳිනවා. මෙතන කව කටු තුඩ තියලා ඒ ඡාපේ කැපී යනසේ තවත් ඡාපයක් අඳිනවා. ඔන්න දැන් අපි අංශක 90 සමච්ඡේදනය කළා. අපි අංශක 90 සමච්ඡේදනය කළා. දැන් දරුවනේ හරිම ලේසි. සරල ධාරය ගත්තා. අරගෙන මේ කැපිච්ච තැනත්
ඕලක්ෂයත් සමපාත කරලා මේ සරල රේඛාව මේ විදියට ඇද ගන්න. අන්න මගේ දරුවනේ මෙතන A මෙතන O මෙතන B මෙන්න මේ කෝණයේ අංශක 45යි. ඔන්න පුතේ අංශක 45ක කෝණය නිර්මාණය කරපු විදිය. ඔන්න අංශක 45ක කෝණය නිර්මාණය කරපු විදිය. අපි නැවතත් බලමු මගේ පුතාලා සර් එක්කම පටන් ගන්න අංශක 45ක කෝණය නිර්මාණය කරා. අංශක 90 සමච්ඡේදනය කරන්න. අපි බලමු පැටා. ඉස්සර වෙලාම කරන්නේ මොකද්ද? සරල රේඛාවක් ඇඳ ගන්න. ඇඳ ගන්න මගේ දරුවෝ ටික. ඔන්න සරල රේඛාවක් ඇඳ ගන්න. දැන් කෙලවරේ නෙමෙයි ටිකක් මෙහෙන් සරල රේඛාව මත ලක්ෂයක් සලකුණු කරන්න. එයා ඕ කියලා සලකුණු කරගන්න. දැන් කව කටුව ගන්න. දැන් කව කටුව අරගන්න. කව කටුව අරගෙන මේ ඕලක්ෂයේ කව කටු තුල තියලා සාමාන්‍ය දුරක් පැන්සලා දෙන්න. ඇදලා අපි අඳින ලද සරල රේඛාව ඡේදනය වන පරිදි ඉදිරියට ඡාපයයි පසුපසින් ඡාපයයි. ඡාප දෙකක් ඇදගන්න. දැන් කව කටු අරය ටිකක් වැඩි කරන්න. වැඩි කරලා අර ඇදි ඡාප සරල රේඛා ඡේදනය වූ ස්ථානවල තියලා කව කටු තුඩ ඉහළට ඡාප දෙකක් අඳින්න. මෙන්න එකයි මෙතන තියලා ඇඳි ඡාපයේ කැපී යනසේ තවත් ඡාපයක්. ඔන්න ඡාප දෙක ඇඳලා. දැන් සරලධාරය අරගෙන මේ ඡාප දෙක කැපිච්ච ස්ථානයත් අර අපි ඕලක්ෂයත් කඩිරි රේඛාවකින් යා කරා. මේ අපි අඳින්නේ අංශක 90ක කෝණය. අපිට අවශ්‍ය 90 නෙමෙයි 45. 45 ලබා ගන්න අපි අංශක 90ක කෝණය සමච්ඡේදනය කරනවා. ඉතින් ඔන්න මගේ පැටව මේ කෝණය සමච්ඡේදනය කරන්න තමයි දැන් ලෑස්තිය. කවකටු තුඩ තියන්න ඕලක්ෂයේ සාමාන්‍ය දුරක් පැන්සල් තුඩ ඇදලා මේ බාහුව දෙක කැපී යනසේ මේ විදිහට ඡාපයක් අඳින්න. දැන් මේ බාහුව දෙක කැපිච්ච ස්ථානවල කවකටු තුඩ තියලා කවකටු අරය අදින්න ටිකක් වැඩිපුර ඉදිරියට ඡාපයක් ගන්න. ඒ දුර වෙනස් කරන්න නැතුව මේ කැපිච්ච ස්ථානයේ තියලා පෙර ඇඳි ඡාපය ඡේදනය කරා. දැන් මගේ පුතාලා ඒ ඡේදනය වූ ස්ථානයත් මේ ඕලක්ෂයත් සරල රේඛාවකින් යා කරා. ඔයාලට ලස්සනට අංශක 45ක කෝණයක් නිර්මාණය වෙනවා. මෙන්න මගේ පැටව අංශක 45ක A O B කෝණය. මෙතන අංශක 45. ඔන්න අංශක 45ක කෝණය නිර්මාණය කරන විදිය. ඉතින් මගේ පැටව මේ කෝණ නිර්මාණයේ ඊළඟ කොටසත් එක්ක අපි ඊළඟ දවසේදී හම්බෙමු. අපි අදට පාඩම මෙතනින් අවසන් කරනවා. එහෙනම් ඔයාලා එකතු වෙන්න සුසන්ත ඉරුගල් බණ්ඩාර මැත් සමග subscribe කරේ නැත්නම් පුතේ subscribe කරන්න bell icon එකත් ඔබන්න. එහෙනම් අදට ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. ආයිබෝවන්.